මම මානව දේහ ක්‍රියාවලි පාඩම යටතේ මේ කරන පස්වෙනි වීඩියෝ වැඩසටහන මම හතරවෙනි වීඩියෝ වැඩසටහන යටතේදී කරේ රුධිර හෘදයේ ව්‍යුහය, හෘදයේ ක්‍රියාකාරීත්වය සහ අපේ දේහයේ රුධිර සංසරණය වෙන්නේ කොහොමද කියන එකත් දමනය සහ ශිරානල ඒ සඳහා දායක වෙන්නේ කොහොමද කියන එකත් තමයි ඔයාලට මම ඒක හතරවෙනි වීඩියෝ වැඩසටහනේදී කියලා දුන්නේ. මම අද මේ පාඩමේ ඉතිරි කොටස මේ වැඩසටහන මේ පස්වෙනි වීඩියෝ වැඩසටහන යටතේදී ඉතිරි කොටස සාකච්ඡා කරන්නයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී අද මම ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ චක්‍රයක් කියන්නේ මොකක්ද කියන එකයි රුධිර පීඩනය කියන එකයි රුධිර පීඩනය කියන කොටසයි සහ වසා පද්ධතිය කියන කොටසයි. චක්‍ර රුධිර පීඩනය සහ වසා පද්ධතිය කියන කොටස තමයි මම මේ පාඩම යටතේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. හොඳයි අපි එතන පළවෙනි කොටස ගමු. ඊළඟ මාතෘකාව චක්‍ර කියන්නේ මොකක්ද මේ හෘද චක්‍රයක් කියන්නේ? ඔයාලට මතකද මෙන්න මේ රූප සටහන මතකයිනේ? මේ රූප සටහනේ මේ හෘද ක්‍රියාකාරීත්වයට මම ඔයාලට පැහැදිලි කරා මෙන්න මේ කර්ණිකා වලට රුධිරය තුනට පස්සේ මොකක්ද සිද්ධ වෙනවා කියන්නේ කර්ණිකා දෙක එකවර ආකුංචනය හැකිලෙනවා. මොකද්ද වෙන්නේ? කර්ණිකා ආකුංචනය. පළවෙනි එක තමයි කර්ණිකා ආකුංචනය වෙනවා. මේ කර්ණිකා ආකුංචනය වෙනකොට මේ කපාට දෙක ඇරගෙන කෝෂිකාවලට රුධිරය ගලා එනවා. මේ කර්ණිකා ආකුංචනය වීමට තත්පර 0.1 විතර වගේ කාලයක් වැය වෙනවා. දෙවෙනි එක මේ කර්ණිකා වලින් රුධිරය කෝෂිකාවට ආවට පස්සේ කෝෂිකා දෙක එකවර ආකුංචනය වෙනවා. එතකොට කපාට වැහෙනවා කියලා මම කලින් වැඩසටහනදී ඔයාලට පැහැදිලි කරා. කෝෂිකා දෙක ආකුංචනය අපි කියනවා කෝෂිකා ආකුංචනය කියලා. කෝෂිකා ආකුංචනය කියලා. සාමාන්‍යයෙන් තත්පර 0.3ක් විතර වගේ ඒ සඳහා ගත වෙනවා. මේ කර්ණිකා සහ කෝෂිකා මාරුවෙන් මාරුවට ආකුංචනය වුණාට පස්සේ මේ කර්ණිකා සහ කෝෂිකා දෙක එකවර ඉහිල් වෙනවා. එතකොට තුන්වෙනියේදී වෙන්නේ කර්ණික කෝෂික. ඉහිල් වීම. දැන් ආකුංචනය වෙලා තිබුණ එක පාට ඉහිල් වීමක් සිද්ධ වෙනවා. මේ සඳහා මේකට අපි කියනවා පූර්ණ හෘද විස්තරණය. පූර්ණ හෘද විස්තරණය කියලා කියනවා. ඉතින් පුතේ මෙන්න මේ සඳහා තත්පර 0.4 විතර කාලයක් අපි කියනවා සාමාන්‍ය මෙන්න මේකට හෘදේ විවේකීව ඉන්න කාලය කියලා කියනවා. හෘදයක් පොඩ්ඩක් විවේකීව ඉන්නවා. ඒතකොට ජීවිත කාලෙම හෘදයේ ස්පන්දනය වෙන්නේ සෑහෙන ජීවිත කාලෙට මෙන්න මේ තත්පර 0.1 එකතු කරාම පස්සේ හෘදේ සෑහෙන කාලයක් විවේකීව ඉන්නවා. හරිද? ඒතකොට පුතේ මෙන්න මේ ශ්‍රේණියට අපි කියනවා කර්ණිකා ආකුංචනය, කෝෂිකා ආකුංචනය, කර්ණික කෝෂික විස්තරණය වීමට අපි කියනවා මෙන්න මේ සිදුවන ශ්‍රේණියට අපි කියනවා හෘද චක්‍රයක් කියලා. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? හෘද චක්‍රයක් කියලා කියන්නේ ඕකට. හෘද චක්‍රයක් කියලා අපි කියන්නේ ඕකට. මේ හෘද චක්‍රය මේ හෘද චක්‍රය ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර ECG ගන්නවා කියලා කියන්නේ. මෙන්න මේ හෘද චක්‍රයේ සිදුවන මේ හෘද චක්‍රයේ සිද්ධ වෙනකොට හෘදයේ බිත්ති වලට රුධිර නාල බිත්ති වල ඇති වෙන පීඩනය මෙන්න මේ විදිහට ඔයාලා දැකලා තියෙනවනේ සටහන් වෙනවා අර ඔන්න ඔය විදිහට සටහන් වෙනවා දැකලා තියෙනවනේ. අපි මේක මෙන්න මෙහෙම සටහන් කරගමු. මේ විදිහම අපි
මේක Q R S T හැටියට ගමු. මොකද්ද මේ P කියන්නේ? P කියලා කියන්නේ කර්ණික ආකුංචනය. කර්ණිකා දෙක ආකුංචනය වෙලා රුධිරය ගලා යන්නේ කෝෂිකා දෙකට විතරනේ. එතකොට ලොකු රුධිර පීඩනයක් ඇතුලේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රස්ථාරය එච්චර ඉහළට ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේ කෝෂිකා වල තියෙන්නේ දැන් ඔයාලට මතකයි මම හිතන්නේ. මේ තියෙන හෘදේ නම් මේ තියෙන කර්ණිකා දෙක නම් කර්ණිකා ආකුංචනය වෙනකොට රුධිරය ගලා යන්නේ කෝෂිකා වලට විතරයි. එතකොට ලොකු පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඒ අන්න එතකොට ඇති කරන පීඩනය තමයි ඒ විභව වෙනස තමයි මෙන්න මේ P ලෙස ලකුණු කරන්නේ. කර්ණික ආකුංචනයෙන් මම දානවා P අකුර දානවා. ඊට පස්සේ මේ කෝෂිකා දෙක ආකුංචනය. කෝෂිකා දෙක ආකුංචනය වෙලා මෙතනින් පටන් ගන්නවානේ සංස්ථානික මාර්ගවලින්. මෙතනින් පටන් ගන්නවානේ පුප්පුෂීය ධමනී මතක ඇතිවලා කිව්වා. අන්න එතකොට මේ කෝෂිකා දෙක ආකුංචනය වෙනකොට ලොකු පීඩනයකින් සංස්ථානික මහා ධමනියට පුප්පුෂී ධමනියට රුධිරේ පොම්ප කරලා දෙනවා. අන්න එතකොට පීඩනය වැඩි. ඇතිවන විභව වෙනස වැඩි. අන්න එතකොට තමයි මේක ඉතාම ඉහළ මේ ප්‍රස්ථාරයේ ගමන් කරන්නේ. ඒක තමයි QRS කියලා පෙන්නු කරන්නේ. ඒක මම ලියනවා QRS. ඊට පස්සේ T කියන්නේ මොකද්ද? කර්ණිකා සහ කෝෂිකා ඉහිල් වුණා. එහෙම නැත්නම් පූර්ණ හෘද විස්තරයේදී ලොකු පීඩනයක් පෙන්නු කරන්නේ. ඒකට අපි දානවා T එක. මෙන්න මේකට අපි කියනවා හෘද චක්‍රයක් කියලා. ඔයාලා මේක තමයි ECG යන්ත්‍රයකින් නිරීක්ෂණය කරන්නේ. හොඳයි. ලියා ගන්න හෘද චක්‍ර කියන කොටස ලියා ගන්න. කර්ණිකා වලට රුධිරය පිරුණු පසු ඒවා ආකුංචනයේදී කෝෂිකාවට රුධිරය ගමන් කරයි. මම මෙතන කපාට ගැන කියන්න යන්නේ නැහැ. කෝෂිකාවට රුධිරය ගමන් කරයි. මේ කර්ණික ආකුංචනයේ නම් වේ. මේ සඳහා තප්පර 0.1ක කාලයක් ගත වේ. ඉන්පසු කෝෂිකා ආකුංචනයේදී මේ තත්පර 0.3ක පමණ කාලයක් ගත වේ. අවසානයේදී කර්ණිකා කෝෂිකා ඉහිල් වේ. මේ පූර්ණ හෘද විස්තරණය නමින් හඳුන්වයි. මේ සඳහා තත්පර 0.4ක පමණ කාලයක් ගත වේ. මෙම සංකෝචන සහ ඉහිල්වීම ඇතිවන ශ්‍රේණිය හෘද චක්‍රයක් නමින් හඳුන්වයි. පහත් ලියන්න. මෙය ECG යන්ත්‍රයකින් පහත පරිදි නිරීක්ෂණය කළ හැක. ECG යන්ත්‍රයකින් පහත පරිදි නිරීක්ෂණය කළ හැක. ඒ කියන්නේ මේකේ ඇතිවන විභව වෙනස නැත්නම් පීඩන වෙනස මෙන්න මේ පහත පරිදි නිරීක්ෂණය කළ හැක කියලා. මෙන්න මේ රූපතරහන් දාගන්න PQRS කියලා දාගෙන P කියලා ඇලේරක් ගහලා ලියන්න තියෙනවා. මේ කෙටිරක් ගහලා ලියන්න P වල යන P කියලා ලියුවා. ලියගන්න කර්ණික ආකුංචනය P කර්ණික ආකුංචනයේ තත්පර 0.1 කියලා ලියගන්න. ඊට පස්සේ QRS කියලා ලියගන්න. ලියලා යන්න කෝෂිකා ආකුංචනය කියලා ලියන්න. තත්පර 0.3 කියලා ලියන්න. ඊට පස්සේ T ඒක ලියන්න පූර්ණ හෘද විස්තරණය කියලා. ඒකට තත්පර 0.4 කාලය ගන්න. මෙන්න මේකට අපි කියනවා
ඉස්පියන්ට මේක බලා ගන්න පුළුවන්. මේකට අපි කියනවා හෘද චක්‍රයක් කියලා. හොඳයි. ඔක තමයි අපි අද පළවෙනි කොටස මම කියාගෙන ගියේ වේගය වැඩි නම් වීඩියෝ එක නැවත බලන්න. බලලා කියන්න. එතකොට අපි හෘද චක්‍රය ගැන අපි කතා කරේ. මොකක්ද මේ රුධිර අපේ ඊළඟ කොටස රුධිර පීඩනය. රුධිර පීඩනය මොකක්ද මේ රුධිර පීඩනය කියන්නේ? උදාහරණ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් රුධිර පීඩනය දැන් මේ කෝෂිකා ආකුංචනය අපි කියනවා ආකුංචන පීඩනය. කෝෂිකා ආකුංචනය වෙනකොට මේ රුධිරය සංස්ථානික මහා ධමනියට විදිනවා. එතකොට මේක ඇතුලේ මේ සංස්ථානික මහා ධමනිය ඇතුලේ ලොකු පීඩනයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ පීඩනය රසදිය සෙන්ටිමීටර රසදිය මිලිමීටර 120ක් විතර වගේ වෙනවා. මේ කෝෂිකා ආකුංචනය වෙනකොට මෙන්න මේ ධමනි නල තුල ඇති කරන රුධිර පීඩනය රසදිය මිලිමීටර 120ක් පමණ වෙනවා. ඊට පස්සේ මේ කෝෂිකා ඉහිල් වෙනවනේ. ඉහිල් වෙනකොට මේ රුධිර නලවල එච්චර ලොකු පීඩනයක් ඇති වෙන්නේ නැහැ. අන්න එතකොට ඉහිල් වෙනකොට පීඩනය සාමාන්‍යයෙන් රසදිය සෙන්ටිමීටර මිලිමීටර 80ක් පමණ වගේ වෙනවා. එතකොට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. ඉරෙන් මුල 180යි, ඉරෙන් පහත 80යි, රසදිය මිලිමීටර. මෙන්න මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. එතකොට 120ක් කියන්නේ මොකද්ද පුතේ? 120ක් කියන්නේ කෝෂිකා ආකුංචනය වෙනකොට මේ වම් කෝෂිකාවකින් රුධිරයේ සංස්ථානික මහා ධමනියට විදිනවා. අපි කියනවා ආකුංචන පීඩනය කියලා. අන්න එතකොට ලොකු පීඩනයක් මුළු දේහය පුරා රුධිරේ පොම්ප කරන්න ඕනේ. ඒ නිසා ලොකු පීඩනයකින් තමයි සංස්ථානික මහා ධමනිය රුධිරේ විදින්නේ. අන්න එතකොට සංස්ථානික මහා ධමනිය සහ ධමනි නලවල පීඩනය රසදිය මිලිමීටර 120යි. ඊට පස්සේ කෝෂිකා විස්තරණය වෙනකොට සාමාන්‍යයෙන් රුධිර පීඩනය රසදිය මිලිමීටර 80ක් පමණ වෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට ලියන රුධිර පීඩනය දේහ පුරා ධමනි නල ඔස්සේ රුධිරය පරිවහනය වන විට රුධිර නල තුල ඇති කරන රුධිර පීඩනය රුධිර නල තුල ඇති කරන පීඩනය රුධිර පීඩනය නම් මේ පහත පරිදි සංකේතවත් කරයි. මේ පහත පරිදි සඳහන් කරනවා කියලා මෙන්න මේක ලියාගන්න. මේක ලියාගෙන පහළෙන් මෙහෙම 120 මිලිමීටර රසදිය මිලිමීටර ඒක ඇලිරක් කෙටිරක් ගහලා ලියාගන්න. මොකක්ද මේ 120 කියන්නේ කියලා ලියන්න. කෝෂිකා ආකුංචනයේදී මෙතන ලියන්න. කෝෂිකා ආකුංචනයේදී සංස්ථානික මහා ධමනිය පිටි මත ඇති කරන පීඩනය. පිටි මත ඇති කරන පීඩනය 80යි මෙහෙම ලියාගන්න. ඒකට ලියාගන්න ඉන්න 80. ලියාගන්නකෝ. පුතේ මේකට අපි කියනවා ආකුංචන පීඩනය කියලා කියනවා ඈ. ආකුංචන පීඩනය කියලා කියනවා. ඒක ලියාගන්න. ඒක ඉස්සරහට කියනවා ආකුංචන පීඩනය කියලා කියනවා. 80කට ලියාගන්න කෝෂිකා ඉහිල් වෙනවා. කෝෂිකා ඉහිල් වීමේදී රුධිර නල තුල ඇති කරන පීඩනය. මහා ධමනිය තමයි රුධිර නල තුල ඇති කරන පීඩනය. ඒක කියනවා විස්තාර පීඩනය කියලා. විස්තාර පීඩනය. එතකොට ප්‍රෙෂර් බලනවා කියලා කියන්නේ ඔන්න ඕකනේ. අර වල දැකලා තියෙන දොස්තර මහත්තයෙක් ළඟ ගියාට පස්සේ අර අතේ වෙලා මේ ස්පීඩෝමීටර් එකකින් අපි අර මේ ප්‍රෙෂර් බලන්නේ
දොස්තර මහත්තයා අන්නේ ඒක තමයි ඔය බලන්නේ. හරි. ඔය අපි කතා කරේ අපේ පාඩමට දාලා රුධිර පීඩනය කියන මාතෘකා කොටස. ඊට පස්සේ අපිට තියෙනවා තව රුධිර පද්ධතියේම ප්‍රධාන උපපද්ධතියක්. ඒක රුධිර පද්ධතිය තමයි කියන්නේ ප්‍රධාන උපපද්ධතිය. අපි ඔකට කියනවා වසා පද්ධතිය කියලා. මොකක්ද අපි කියන්නේ? වසා පද්ධතිය. වසා පද්ධතිය. මොකක්ද මේ වසා පද්ධතිය කියන්නේ? මම හොඳට තේරුම් ගන්න. වසා පද්ධතිය කියන්නේ දැන් අපි මේ තියෙන්නේ අපි හිතමුකෝ අපේ පටකයක් කියලා හිතන්නකෝ. අපේ ඇඟේ තියෙන මොකක් හරි පටකයක්. මේ පටකයට රුධිරයේ සපේන මේ රුධිර නලයක්. රුධිර කේශනාලිකාව. මම මේ විශාල කරලා රුධිර කේශනාලිකාව. රුධිරයේ සපේනවා කියලා රුධිරේ මේකට දෙන්නේ නැහැ නිකන් වෙලකට කුඹුරකට මේ වතුර හරවනවා වගේ රුධිරයේ සපයන්නේ නැහැ පුතේ. මේකෙදි වෙන්නේ මේ රුධිරයේ තියෙන මේවා අපි කියනවා විසරණය වෙනවා කියලා. මේකේ තියෙන රුධිර ප්ලාස්මේ වගේ දේවල් ගොඩක් විසරණය වෙනවා. මේකට වැස් වෙනවා. මේකට අවශ්‍ය කරන පෝෂක. මම මේ ඈත් කරලා ඇඳගෙන මේ ඈතින්ද මේ පීකන්නේ. මේකේ මෙහෙම වැස් වෙන මේ රුධිර ප්ලාස්මේ මේ තියෙන්නේ ප්ලාස්මේ. මේකට පෝෂකත් එක්කලා මේකට වැස් වෙනවා. හැබැයි මේකේ වැස්සෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි රුධිර සෛල. රුධිර සෛල වගේ දේවල් ප්ලාස්ම ප්‍රෝටීන වැස්සෙන්නේ නැහැ. රුධිර සෛල වගේ දේවල් වැස්සෙන්නේ නැහැ. දැන් මේ රුධිර ප්ලාස්මය පටකකට එක්කාස් වෙනවා මේ පටක අතරට එක්කාස් වුණාට පස්සේ මේ රුධිර ප්ලාස්මේ නම වෙනස් වෙනවා. පටක අතර තියෙන තරලය පටක තරලය. මොකද කියන්නේ අපි පටක තරලය. මේ පටක තරලයේ දිගින් දිගට මේ එක්කාස් වෙන්න ගත්තොත් එහෙම අපේ පටක ඉදිමෙනවා. දැන් ඔය කොහේ තරඟ වැදුනන් පස්සේ එතන ඉදිමෙන්නේ කොහේ තරඟ තදින් වැදුනොත් එimhe එතන ඉදිමෙන්නේ පටක තරලයේ එක්කාස් වීමක් වෙන්නේ. එතකොට මේ පටක තරලයේ වැඩිපුර තියෙන පටක තරලයේ ඉවත් කරන්න වෙනවා. අන්නේ ඉවත් කිරීම සඳහා වෙනම නල පද්ධතියක්. මෙන්න මේ නලවලට අපි කියනවා පටක තරලයේ ඉවත් කිරීම සඳහා තියෙන නල පද්ධතියට අපි කියනවා වසා නල. මෙන්න මේ වසා නල වලට එකතු වෙච්ච තරලයට දැන් අපි කියන තමයි වසා තරලය. දැන් තේරෙන්නේ තමයි හිතන්නේ මොකද්ද මේ වසා තරලය කියන්නේ? දැන් මේ වසා තරලය කියන නල මුළු දේහය පුරාම පිහිටන. දැන් මම මේ හරියේ අදින්න සාමාන්‍යයෙන් දේහය අදින්න මෙන්න මේම පොඩි රූප සටහනක්. බාහිර මිනිස්සෙක් වගේ ඉන්නව නේද? හරි ඉන්නනේ. බාහිර මිනිස්සෙක් වගේ ඉන්නවද කියලා? ඉන්නේ. පොඩකින් මේක හදාන්න. හොඳයි. දැන් මට මේක කටු ගන්න පුළුවන් හැමතැනම මොනවද මේ අදින්නේ මම? රුධිර නල තියෙනවා වගේම මම මේ යන්නේ වසා නල. මුළු දේහය පුරාම තියෙනවා. දැන් පුතේ මේ වසා නල එකතු වෙලා වසා නල දෙකක් හැදෙනවා. ප්‍රධාන වසා නල දෙකක් හැදෙනවා. මම අඳින්නකො මෙන්න මේ වසා නල දෙක. මෙන්න එක වසා නලයක් මෙන්න අනිත් වසා නලයක්. මෙන්න මේකට අපි කියනවා උරස් ප්‍රනාලය. මොකක්ද කියන්නේ? උරස් ප්‍රනාලය. මේකට අපි කියනවා දකුණු වසා ප්‍රනාලය. දේහේ පුරා දුවන වසා නල එකතු වෙලා ප්‍රධාන වසා නල දෙකක් හැදෙනවා. එකක් තමයි උරස් ප්‍රනාලය, අනිත් එක තමයි දකුණු වසා වාහිනිය නැත්නම් දකුණු වසා නල ප්‍රනාලය. මෙන්න මේ උරස් ප්‍රනාලය මෙන්න මේ අතේ තියෙනවා ශිරා දෙකක්. නිල් පාටින් නම් තමයි හොඳ. මෙන්න මේක ශිරා දෙකක් තියෙනවා.
මේ එක ශිරාවකට අපි කියනවා වම් අදෝක්ෂ ශිරාව. මම වසාපත්ති කියන මාතෘකාව මතන්න පස්සේ අපි යන්නමුද මේකට අපි කියනවා වම් අදෝක්ෂ ශිරාව. මේකට අපි කියනවා දකුණු අදෝක්ෂ ශිරාව. දැන් මොකද වෙන්නේ? මේ උරස් ප්‍රනාලය මෙන්න මේ විදිහට වම් අදෝක්ෂ ශිරාවට විවෘත වෙනවා. දකුණු වසාවාහිනිය මෙන්න මේ විදිහට දකුණු අදෝක්ෂ ශිරාවට විවෘත වෙලා වසා පද්ධතිය අවසන් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ අදෝක්ෂ ශිරාවයි දකුණු අදෝක්ෂ ශිරාවයි ශිරා කියලා කියන්නේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන නල. එතකොට මේ වම් අදෝක්ෂ ශිරාව මේ උරස් ප්‍රනාලයේ වම් අදෝක්ෂ ශිරාවට විවෘත වෙනවා. දකුණු වසා ප්‍රනාලයේ දකුණු අදෝක්ෂ ශිරාවට විවෘත වෙලා වසා පද්ධතිය අවසන්. එතකොට ඔයාලට මතකද ආහාර ගින්න පද්ධතිය යටතේ අපි අර අංගුලිකා මැද තියෙනවා කිව්වා පයෝලස නාලිකාව. ඒ පයෝලස නාලිකාවත් මෙන්න මේ වසා නලයක් බව මතක තියාගන්න. මතකනේ පයෝලස නාලිකාවට මේ දම්ල විසරෝල් අපි උරා ගන්නවා කියලා පැහැදිලි කරා මතකනේ පළවෙනි කොටසේදී ඒ පාඩම් එක දෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වසා නල තැනින් ඇති වෙනවා ගැටිති. කිහිලියස්සේ ඔය මෙල්ලේම තියෙනවා මේ ගැටිති අපි වල කියනවා කුත් ඇටි නැත්නම් මේ වසා ගැටිති කියලා කියනවා. මේවට අපි කියනවා වසා ගැටිති. වසා ගැටිති කියලා කියනවා. මේ වසා ගැටිති වලින් මොකද කරන්නේ? මේ වසා පද්ධතියේම අයිති කොටසක් තමයි මේ වසා ගැටිති කියලා කියන්නේ. මොකක්ද ඒ කරන්නේ? ආගන්තුක විස බීජයක් ආවොත් මේ වසා ගැටිති ඇස් තියෙන සුදු රුධිරාණු වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මොකද ඔයාලට මතකයි සුදු රුධිරාණු ගැන මම කලින් කොටසෙදි කතා කරා. ඒ සුදු රුධිරාණු ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා වසා ගැටිති ඉදිමෙනවා. වසා ගැටිති ඉදුණාන් පස්සේ තමයි අපට අර තුවාලයක් වුණාන් පස්සේ මෙන්න මේ ඉකිලිකිලියෙන් ටික හොරවන්නේ පොඩක් අමාරුයි යන්නේ. මතකද නේද ඔය පොඩි කාලේ තුවාලුණාන් පස්සේ හරිය කැක්කුමයි මේ අතපය කොස්සන්න බැරි තරම්. ඒ මෙන්න මේ වසා ගැටිති ඉදිමීම තමයි ඒක සිද්ධ වෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ වසා පද්ධතිය කියලා. හොඳයි. අපි පොඩක් සටහන් කරගමු. ලියගන්නකෝ වසා පද්ධතිය. සටහන චුට්ටක් දිගයි මම වේගෙන් කියවගෙන යනවා. ඒ වීඩියෝ එක නවත්ත ඔයගොල්ලෝ ඒක සටහන ලියාගන්න. ලියාගන්න පටකයක පටකයකට රුධිර කේශනාලිකා මගින් පෝෂණය සැපීමේදී රුධිර කේශනාලිකා මගින් පෝෂණය සැපීමේදී පටක අතරට රුධිර ප්ලාස්මිය වැස්සේ. පටක අතරට රුධිර ප්ලාස්මිය වැස්සේ. රුධිර ප්ලාස්මිය වැස්සේ වනහඳුන් ලියා ගන්න රුධිර සෛල හා ප්ලාස්මා ප්‍රෝටීන හැර කියලා ලියා ගන්න. රුධිර සෛල හා ප්ලාස්මා ප්‍රෝටීන හැර ප්ලාස්මා ප්‍රෝටීන හැර කියලා ලියා ගන්න. මෙම වැඩිමනත් පටක තරලය ඉවත් කිරීම සඳහා වසා නල පිහිටයි. එම නල තුළට ඇතුළු වන තරලය වසා තරලය නමින් හඳුන්වයි. මෙම වසා නාල මුළු දේහය පුරා විසිරී පවතී.
පහළ යන වෙනම ඡේදයකින් මෙම වසා නල එකතු වී ප්‍රධාන නල දෙකක් සෑදී එනම් පාලිං අංක 1 2 ලියා ගන්න උරස් ප්‍රණාලය අංක 2 දකුණු වසා ප්‍රණාලය දකුණු වසා වාහිනිය කොනික දකුණු වසා ප්‍රණාලය පාරිචය දිලයන්ම මෙම උරස් ප්‍රණාලය වම් අදෝක්ෂ සිරාවට විවෘත වේ දකුණු වසා ප්‍රණාලය දකුණු අදෝක්ෂ සිරාවට විවෘත වේ. මේ වසා පද්ධතිය නමින් හඳුන්වයි. දේහේ විවිධ ස්ථානවල වසා ගැටිත පිහිටයි. ඉකිලි කීල් ප්‍රදේශවල කියලා මම කිව්වේ. වසා ගැටිත පිහිටයි. දේහයට ආගන්තුක විස බීජයක් පැමිණි විට වසා ගැටිත තුල ඇති සුදුරුදුරාණු ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා වසා ගැටි ඉදීමේ මේවා කුද්දැටි නමින් හඳුන්වයි. අපි කියන්නේ සාමාන්‍ය කුද්දැටි කියලානේ. කුද්දැටි ඉදීමනවා කියලා අහලා තියෙනවා. මේවා කුද්දැටි නමින් හඳුන්වයි. එතකොට අපි මේ පාඩමේ ඔය මම කතා කරලා ඉවර කළේ දැන් ඔයාලට මේක මම හිතන්නේ පසුබිමේ පේනවා මේ ඔයාලගේ දල කියන්නේ අවස්ථාව කියන්නේ මේක පැහැදිලි කර ගැනීමදී දැන් මේක සාමාන්‍ය රූප තනන පමණයි ඒක අසරණා ඔයාලට අවශ්‍ය නම් මේ රූප තනන ඔකේ අඳගත්තාම වැඩි දුරටත් ඔයාලට හොඳ පැහැදිලි වෙයි මේකත් මම කල්පිත රූප තනන මම කියන්නේ නමුත් ඔයාලට මේක ඇඳගන්න වැඩසටහන පේන නිසා මේක ඇඳගත්තට පස්සේ තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ඒතර මම ඔයාලට අද පාඩම යටතේ කතා කරේ හෘද චක්‍රයක් කියන්නේ මොකක්ද කියන එක සහ රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියන එක සහ වසා පද්ධතිය රුධිර සංසරණ පද්ධතියේ උපකොටසක් වන වසා පද්ධතිය කියන්නේ මොකක්ද ඒකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක තමයි මම ඔය පැහැදිලි කරලා දුන්නේ. ඒතරත් අපි තව මේ පාඩමේ තවත් ඔයාලට පෙළපොතින් ගන්න හැකි කරුණු තියෙනවා. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගොඩක් තියෙනවා දාලා ඒ කීපයක් තියෙනවා දාලා. ඉතින් පුතේ ඒව ඔයාලා කියවන්න. මේවා තනියෙන් ස්ටඩි කරන්න මේ අධ්‍යයනය කරන්න පුළුවන් ඔයාලට. මේක අර වීඩියෝ එකට සටහන් දාන එක ඒක ඔයාලට ඒක කරන එකාතකට ඒක පාඩුවක්. ඒ නිසා ඔයාලා මේක කියවන්න. එතකොට මම මේ කොටස රුධිර සංසරණ පද්ධතිය අත්‍යවශ්‍යම ඔයාලා තනියෙන් කියවලා තේරුම් ගන්න බැරි අත්‍යවශ්‍යම කොටස තමයි මම ඔයාලට රුධිර සංසරණ පද්ධතියේදී පැහැදිලි කරලා දුන්නේ. නමුත් මේ පාඩම ප්‍රධාන පාඩමෙන් නැත්නම් මානව දේහ ක්‍රියාවලිය පාඩම ඉවර නෑ. මම පස්සේ වීඩියෝ එකකටදී මම ඉදිරිපත් කරේ රුධිර සංසරණ පද්ධතිය. මම 6 වෙනි වීඩියෝ එකකටදී අපේ ස්නායු පද්ධතිය ගැන ගොඩක් කාරණාවල් කතා කරන එක දීර්ඝ කොටසක් වීඩියෝ එකක් මම හිතන්නේ වෙලසනා 6ක් විතර වගේ කරන්න මේ වේවා ඉදිරි කාලෙදී ඔයාලට මේ ගැන සැලකිල්ලෙන් ඉන්න ඉදිරි කාලෙදී මේක මම ඔයාලට වීඩියෝ එකක් සටහනදී පත් කරනවා. එහෙනම් අදට පාඩම අවසానයි. ආයුබෝවන්.